right. අයබෝවන්. දැන් මම ඔයගොල්ලන්ට මේ කරානේ 77 පිටුවේ 77 පිටුවේ මේ ඒ ටික කරා. හරි. බලන්න 77 පිටුවේ උඩම රෝබි ලක්ෂණ හතර අර කාබන් ඩයොක්සයිඩ් පිටන බව පරීක්ෂණයේ පෙන්වන එක නේද? හරිද? රයිට්. ඒ ටික ඔක්කොම කරා නේද? net සරණී මොකද කියන්නේ කරානේ? කාවින්ග ඒ ජීවීන්ගේ සතනේදී කාබන් ඩයොක්සයිඩ් පිටන බව පෙන්වන එක කළානේ නේ? ඒක කළා සර්. රයිට්. ඒකේ බලන්න අනිවාර්යයෙන්ම මැදට ඔය ඇටෝම උපකරණ පහක් තියෙනවා. මැදට තමයි ජීවිය දාන්නේ. එහෙම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ජීවියා එට එන වාතය ඌට වාතය එන්න ඕනේ. එන වාතේ කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා තියෙන්න ඕනේ. ඒ එන වාතේ කාබන් ඩයොක්සයිඩ් තියනවද බලන්න තමයි අර B කොටසේ හුණු දිරි දාලා තියෙන්නේ. ඒතර ඒ වලට එන වාතෙන් අර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන්නේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න නිසා B වලට එන වාතේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. ඊට පස්සේ ඒකට සතාට එන්නේ CO2 නැති නැත්නම් ජීවියට සාක වලට එන්නේ CO2 නැති වායුව. එතකොට සතාගෙන් පස්සේ තියෙන කුණු දියර කිරිපාට වෙන්නේ සතා සසරෙන් පිට කළා. ඒ බව ඔප්පු කරන්නයි තියෙන දේ බලන්න. ඒ වගේ අවස්ථාවේදී ඔබ අංක 3 81 පිටුව පෙරලන්න. ඔය දිනේ 81 පිටුවේ 3 වෙනි පස්සේ පෙරලන්න. රයිට්. එතකොට දැන් බලන්න සසන යනු ජීවීන්ගේ ක්‍රියාවලිය විභාගයට එක මෑතක ජීවීන් තුල සිදුවිය හැකි සසන ආකාර දෙක සඳහන් කරනවා. එක මොකද සසන ආකාර දෙක? ජීවියෙක් තුල සිදුවෙන්න පුළුවන් සසන ආකාර දෙක. කො කියන්න බලන්න උත්තරේ? ජීවියෙක් තුල සිදුවෙන්න පුළුවන් ශ්වසන ආකාර දෙක. ඔව් දැන් මේ පැත්ත බලන්න පොඩ්ඩක් හරිද? මොකද ඔයගොල්ලෝ ශ්වසනය උගන්වන්නේ 11 පන්තියේ. ඉස්සර 10 පන්ති කියන්නේ. දැන් මේ සිලබස් එකේ මේ පස්සේ අර තියෙන්නේ මේ අලුත් සිලබස් එක යටතේ. නමුත් ඉතින් ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයේනේ. ඒක 10 ඒවා 11 ඒවා ඔක්කොම ඉගෙන ගන්නතර පස්සේනේ. ඒ නිසා දැක්කද අර 11 කොටසෙන් නිතර දැන් නැහැ දැක්කද? ඒකෙම අපිට පෙන්නේ ශ්වසන ආකාර දෙකක් තියෙනවා. සෛලීය ශ්වසනය නැත්නම් මේ ස්වායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය කියලා. ලියන්න එපා මොකද හරි. දැක්කද ඒක ඇහුවේ ඇති. ඒතර මම දැන් 11 පන්ති ළමින්ට ඒවා කියලා දීලා තියෙන්නේ. දැන් ඔබට මේකේ දැන් මේ මුළු ප්‍රශ්න පත්‍රයේම ආප එකක් නේ. දැන් අහන විට වැඩි ශක්ති ප්‍රමාණයක් නිපදවන්නේ ඊට එහා එහි සඳහන් කළ සතන ආකාර දෙකෙන් කුමන සතන ආකාරයෙන්ද? ඒ 11 ළමයින්ට කියලා දීලා තියෙනවා. ඔබට කියලා දෙන්නේ නැහැ. ඔබට කියලා දෙන්නේ 11 පන්තියේදී. ස්වායු සතන ඔක්සිජන් ඇතිවිට වෙන එකේ. ඒක අතාරින්නකෝ. දැන් ඔබ අංක දෙක බලන්න. අංක දෙකේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායු පිටර බව පරිසරණ පෙන්වලා සකස් කරලාද ඇටෝමයකට අවශ්‍ය උපකරණ කිහිපයක් අණු පිළිවෙලින් තොරව පහත දී ඇත. දැන් බලන්න එතකොට එතනක් තියෙනවා ඇටෝම පහක්. ඒ බෝතලිය ඇතුළත් කළ යුතු ද්‍රාවණය කුමක්ද දැක්කද? දැන් ඔබට කියන්නකෝ එය පිළිවෙලක් නැතුව ඔතන තියෙන්නේ. හරි? ඒ බෝතලියේ ඇතුළත් කිතුල් ද්‍රාවණය කුමක්ද? මොකක්ද ඔබ හිතන්නේ දැන්? දැන් මේ ප්‍රශ්නේ කරන්න ඉස්සලා දැනුත් ඔබට පැහැදිලි කරා මොකද්ද දාන්න උනේ වල? කියන්න බලන්න. කොචේතිය මොකද්ද දාන්න ඕනේ ඒ වල? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඊ වල තියෙන්නේ පුතා. ඒ පිළිවෙලින් තොරවනේ තියෙන්නේ.
E වල තියෙන potassium hydroxide. මුදියර හුණු දිය දාන්න හරි. හුණු දිය දාන්න මම ඔබට කිව්වනේ. ඔය පිළිවෙලින් තොරවනේ තියෙන්නේ. එතකොට E තමයි ඉස්සරම තියෙන්නේ. දැක්කද? දැන් B බලන්න උත්තරේ. B A බෝතලයට අදාළ ද්‍රවණි දැම්ම පස්සේ ඉහත දැක්කෙන බෝතල් A B C D සම්බන්ධ කළ යුතු අණුපිළිවෙල ලියන්න. එතකොට මුලින්ම තියන්නේ කවුද? ඔය ඇටියුමේ මුලින්ම සකස් කරන්නේ E. යන්න හරි. ඊළඟට කවුද එන්න ඕනේ? කවුද? D. D නැත්තම් A නේ. ඒ උණු දිර තියෙන්න බෑ. හරි. D. එතකොට ඊට පස්සේ A හෝ D. ඊට පස්සේ කවුද? C. C. ඔව් පරෝණ බීජ. ඊළඟට ආයි අර මුලින් දැම්මේ D නම් නැත්තම් A නම් දැම්මේ ඊළඟට ආයි උණු දිර තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අර B ටික එන්නේ. පැහැදිලිද? ඔබට තේරෙනවා ඇති නේ? රයිට්. එතකොට බෝතල් සියල්ලම නිවැරදිව සම්බන්ධ කිරීම පසු සිද්ධ කළ යුත්තේ කුමක්ද සඳහන් කරන්න. දැක්කද? මොනවද කරන්න ඕනේ? අර B වල තියෙන කරාමය අරින්න ඕනේ. B වල තියෙන කරාමය අරියම තමයි ඒකේ ජලය එළියට යන්නේ. ජලය එළියට යනකොට ඒකේ ජල මට්ටම අඩු වෙනකොට වායු පීඩනය අඩු වෙනවා. ඒතර වාතය ගලාගෙන යනවා. දැක්කද ප්‍රශ්න අහන්න ඇති. හරි? ඊට සිහි සඳහන් කළ පියවර අනුගමනය කළ පසු මෙම ඇටියුමේ නිරීක්ෂණය කළ හැකි වෙනස සඳහන් කරන්න. එතකොට වෙනස තමයි අර හුණු දියර අපි ඊට පස්සේ තියෙන A නම් ඒ හුණු දියර කිරිපාට වෙන්නේ නැහැ. සතාට නැත්නම් මුං බීජ වලට පස්සේ තියෙන හුණු දියර කිරිපාට වෙනවා. right? ඊට පස්සේ බලන්න ඊට පරීක්ෂණයට අදාළ පාලක ඇටයුමක් සකස් කිරීම සඳහා ඊට ඇටයුමේ සිදු කළ යුතු වෙනසකම සඳහන් කරන්න. දැන් ඔය ජීවීන් ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිටන බව පෙන්වන්න ඔය තියෙන්නේ. හරි? එතකොට ඒකේ අපි දැන් ජීවියෙක් දාලනේ කරේ. අර C වලට පොරොහොන වෙන බීජ තියෙන එකේ ඒ බීජ අයින් කළා පරීක්ෂණය කරනවා. ඒකනේ අපි මේ පරීක්ෂණයේ ආරම්භන ශ්වසනයේදී ජීවීන් CO2 පිටන බවනේ. ඒතර ජීවියෙක් දාලා වේ කරේ පොරොණ බීජ. ඒතර එතෙන්දී අපි ඊළඟට පෙන්නනවා එහෙම ජීවියෙක් දාන්න නැතුව හැටියුමට සකස් කරොත් ඒ බෝතලයට පස්සේ ඒ කියන්නේ C බෝතලයට පස්සේ තියෙන හුණු දිරේක කිරිපාට වෙන්නේ නැහැ. දැන් ඔබ තේරෙන්න ඕනේ ප්‍රශ්න ආන හැටි දැක්කද? ඒ නිසා මුළු අවබෝධයක් තියෙන්න ඕනේ. රයිට්. ඔය තියෙන්නේ දැන් අංක 7 බලන්න 77. 77 ආස්වාද ප්‍රාස්වාද වාතයේ CO2 ප්‍රතිශත සැදීම. මේ වෙන්නේ දැන් මේ මං කෝල් මේක මම ගුඩ්සුබට් මේකේ බහට ආව එකක්. මම ගුඩ්සුබට් කොන්නට ගිහින් ඉන්නකොට මේක ඇටව දැන් මේක ඇවිල්ලා මම හිතන්නේ අවුරුදු 15කට වැඩි ඉබාට ඇවිල්ලා. මම මේක අටවල තිබුණා. හැදුවා මේකම. මේ නල දෙක අරගෙන මේ බට වීදුරු බට නමලා මේ වගේ තියෙන බට තියෙනවා මේවට මේකේ රබර් ඇබ ගහලා ක්ලිප් එකක් මෙතන රබර් ඇබ ගහලා මේක සම්පූර්ණ නල ජොයින් කරලා හැදුවේ. මෙහෙම නම් නිකන් එහෙම නෑ. මේ රබර් ඇබ ගහලා නල ජොයින් කරලා මම හැදුවා මේක. හදලා මේ කිරලෑ බෝලින් එක නලයක් ඇතුළට දාලා අනික් නලයේ මේ වහන් එක්ස් නලයේ සම්පූර්ණ යට හුණු දිරවල. Y නලයේ මාගිට තියෙන්නේ හුණු දිර යට නෑ. C වලට සම්බන්ධ නලයේ කොටසක් මේ P තියෙන කෙලවර හුණු දිරින් උඩ තියෙන්නේ. අනික් කෙලවර බලන්න හුණු දිර තුරම කිල් තියෙන්නේ. ඉතින් මේක මං ඇටෙව්වා. නිකන් මේකේ උත්තර කියලා හරියන්නේ නෑ. ඔබ තේරුම් ගන්න ඕනේ. මේක ඇත්තද කියලා බලන්න ඔබ මෙහෙම කරන්න. දැන් මෙතන මට කරන්න ආම්පන්න නෑ පන්තිය නම් මම ඔබ මේක කරනවා. මේ බලන්නකෝ ඔබ ගෙදර අරගෙන
වගේ වීදුරුවක් කරන් වීදුරුවක් ගන්න වතුර දාන්න ඔහොම බටියක් දාලා පුළුවන් ස්ට්‍රෝ එකක් හොයාගන්න නේද මේ කට තියලා උරන්න හරි වැදගත් භෞතික විද්‍යාව මේකේ තියෙන භෞතික විද්‍යා සිද්ධියක් කට තියලා උරනකොට මේ ඇතුලේ තියෙන වාතය උඩ දෙනවා දැන් නිකන් තිබ්බම මේ දෙපැත්තේ වායුගල වාතය ඇතුලේ වායුගල වාතය බටේ තුලින් එන්නේ උඩට වතුර කට තියලා උරනකොට මේ ඇතුලේ තියෙන වාතය කටට එනවා එතකොට මේ ඇතුලේ හිස් එතකොට මේ හිස් කියන්නේ මේ ඇතුලෙන් මේ ද්‍රවයට වායු පීඩනයක් ඇති කරන්නේ නැහැ. ඒතර මෙහි ඇති කරනවා පිටින්. දැක්කද? ඒතර අමුතියෙන් මෙහි වැඩි කරේ නැහැ. මේක සාපේක්ෂව මෙහි අඩු කරා. ආන්න ඒතර මේ වායු ගෝල පීඩනයේ මේ බටේ දිගේ ද්‍රවය යනවා. එහෙම එනකොට බලන්න උරලා බලන්න මේ බුබුලු බලන්න හම්බෙන්නේ නැහැ. බුබුලු පිට වෙනවා බලන්න හම්බෙන්නේ නැහැ. හැබැයි කට තියලා පිවින්න කට තියලා කට දෙලා පිම්බම මේ පීඩනය වැඩිනේ. ඒතර මෙහෙට වඩා මේ ඇතුලින් ඇති කරන පීඩනය වැඩි. අර බැලුමකට අපි හුලම් පුරවනවා වගේ. බැලුමකට හුලම් පුරවනකොට කට තියලා ඔබ දන්නවා මේ පොඩි ළමයිට මේ කරන්න බෑනේ. අපි මේ වායු ගෝල පීඩනයට වඩා මෙහෙන් තියෙන වායු ගෝල පීඩනයට වඩා වැඩි පීඩනයක් තමයි මේකට දෙන්නේ. ඒකයි හුලම් පිම්බෙන්න අපිට අමාරු. අපි දම් කර දෙන්නේ මේ වායු ගෝල පීඩනයට එරෙහිව තෙරපමක් දෙනවා. ඒතර මෙහෙන් පිබිනකොට මෙහෙ පීඩනය වැඩි මෙහෙට වඩා ඒ පිටවන වාතය තමයි මෙහෙන් බූලු පිට විවි යන්නේ. ඒ හරියට තේරුම් ගන්න. මේ භෞතික සිද්ධි. දැන් මෙතෙන්දී ඔබ ඊට පස්සේ මේ බටේ මේ ගානට ගන්න. ඔතේ වතුරෙන් උඩට ගන්න. දැන් උඩට රන් පිමින්න ද්‍රවයේ තුරට ගිහින් නැති නිසා බුබුලු නැහැ. උරන්නක උඩට ඒත් ඔබට බුබුලු බලා ගන්න හම්බෙන්නේ නැහැ වතුර එන්නේ නැහැ උඩට. ආන්න ඒවා හොඳට තේරුම් අරන් මේකට එන්න. නැත්තම් මේකේ නිකන් කිව්වට වැඩක් නැහැ. හරි ඒක පාස් පේපර්ස් වලට ඇව්වා. හරි දැන් මෙතනින් කටතිර උරනකොට මේ තුල තියෙන වාතෙත් මෙහෙටනවා. කොහොම? දැන් මේ පී කෙලවර හිස්නේ මේ තියෙන වාතය උඩට එනවා. මේ කෙලවර තියෙන ද්‍රවයට. හුණු දියරට. මේක දිගේ හුණු දියරත් උඩට එන්න බලන්න. දැන් මේ තියෙන මේකේ වාතය තියෙනවානේ. ඒවත් උඩට එනවා. ඒ උඩට එනකොට ඒ උඩස පුරවන්න මේ හිඩස පුරවන්න හුණු දියරත් උඩට එන්න බලන්න. නමුත් ඇත්තටම හුණු දියර උඩට එන්නේ නැහැ. හේතුව මේ හිඩස මේ තියෙන හිඩස පුරවන්න මේ වාතය මේ තියෙන මේ අවකාශයේ වාතය මෙහෙටනවා. ඒ නිසා මේ හිඩස පුරවන්න මෙහෙන් මේ හිස් අවකාශයේ තියෙන වාතය එන නිසා මේ හිඩස පුරවන්න මෙහෙන් එන්නේ නැහැ හුණු දියර. හරි වැදගත් ඒක. කරලා බලන්න පුළුවන් මේක ලස්සනට. ඒකයි වෙන්නේ. එතකොට දැන් අපි මෙහෙන් උරනකොට මේ තියෙන වාතය යනවානේ උඩට. එතකොට මෙහෙන් ඇති කරන පීඩනය අඩු වෙනවා. හොඳටම තියාගන්න. යම් තැනක අඩු කියන්නේ තව තැනක වැඩි කියන එකට අපි සාපේක්ෂව කියන අඩු වැඩි. දැන් අපි කියනවා අරයා කෙට්ටුයි, මෙයා මහතයි, එයා සුදුයි, එයා මහලුයි. සාපේක්ෂව කියන්නේ සසඳනවා. එතකොට මේ ඇතුලේ තියෙන වාතය උඩට එනකොට මේ ඇතුලේ තියෙන ද්‍රවයට මේ නලය තුලින් ඇති කරන පීඩනය අඩු වෙනවා. ඒ අඩුවේ කියන්නේ මේක වායු ගෝලයට විරුද්ධයිනේ. ඒතර මේ මෙතෙන් තියෙන්නේ වායු ගෝල වාතය. මේ නලය තුල වාතය මේ ඇතුලේ තියෙන්නේ. මේ ඇතුලේ මේ ටික තියෙන වායු ගෝල වාතය මේ ඇතුලේ නලයේ තියෙන වාතය මේ ප්ලාස්ටික් තුල වාතය ඇති කරන පීඩනය. මෙතනින් තියෙන්නේ වායු ගෝල වාත පීඩනය. අපි මෙහෙන් කටතර උරනකොට වායු ගෝල මේ ඇතුලේ තියෙන වාතය උඩට එනකොට ආන්න මේ ඇතුලේ මෙහෙට ඇති කරන පීඩන අඩු වෙනවා. ආන්න එතකොට මේ එළියේ තියෙන වායු ගෝල වාතය විතර ගලාගෙන එනවා දැක්කද?
අන්න බලා ගන්න පුළුවන් බබුලු කටතිර උරනකොට හරි වැදගත් ඒක. ඉතින් මේ කටතිර උරනවා කියන්නේ ආස්වාසය. ආස්වාසය කටතිර උරනවා කියන්නේ. අපි දැන් නහය ආස්වාසයේ කටින් අපි නහය බ්ලොක් වෙලා එම්බිරිස්සාවෙන් අපිට කටින් හුස්ම ගන්න පුළුවන්. ඔයගේ දැන් ඒකට කටතිර උරනවා කියන්නේ ආස්වාසය. කටින් පිට වෙනවා කියන්නේ ප්‍රාස්වාසය. එතකොට අපි ආස්වාස කරලා ආයෙ පිට කරනවා ප්‍රාස්වාස. එතකොට මෙහෙන් වාත වෙනවා මේකට ඇයිද මේකට එකතු වෙනවා. මෙහෙන් ඇවිල්ලා බුබුලු දදා මේ කෙලින්ම නලේ තුලට යන්නේ. බුබුලු දදා මේකට එකතු වෙනවා. දැක්කද? එහෙනම් කටදින උරනකොට බුබුලු පිට එන්නේ ඒ බඳුනේ. කටදින පිමිනකොට බුබුලු පිට එන්නේ බීනලේ. මේකට වා තියෙනවා. හැබැයි හොඳින් දී එකතු වෙන්නේ මේකට. මේකට ආවේ කියලා බබුලු පිට එන්නේ නැහැ. නිකම් මේ වායු කොට මේකට එකතු වෙනවා. ඒ තරම් මේක දී වෙන්නේ නැහැ. දැන් මේක නම් හොඳට දී වෙනවා මේ ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ්. අන්නේ ටික ඔබ තේරුම් ගන්න ඕනේ. sorry. දැන් කියලා බලන්න. සීනලේ කෙලවරට කටතබ වුණ පිට බබුලු පිටවන්නේ කොමඩ බඳුනේද? ඒ හේතුව ඒ බඳුනේ ඇති වාතය සී වෙත එන නිසා එම හිඩස පිරවීමට පිටත වාතයේ ස්නලයේ දිගේ ඒ හුණු දියරට එකතු වීමයි ඇතුළු වීමයි සීනලයේ කෙලවට කටතබා පිබින විට බුබුලු පිටවන්නේ කොමන බඳුනේද? B. හේතුව සී මතින් පිබින වාතයේ කිව් කෙලවරෙන් හුණු දියරට ඇතුළු වීමයි සීනලයේ කෙලවට කටතබා කීප විටක් ආස්වාස ප්‍රාස්වාස කරන නිරීක්ෂණය කුමක්ද? ඒ බඳුනි හුණු දියරට වඩා B බඳුනි හුණු දියර කිරිපාට වේ. හේතුව B බඳුන තමයි ප්‍රාශ්වාස වාතයේ හොඳට දිවෙන හුණු දියරත් එක්ක. එනම් ආශ්වාස වාතයට ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. මොකද මේකට එකතු වෙන ආශ්වාස වාතය. මේ ඔබට ඒ තියරි එක කියලා දුන්නා. විභාගයට ආපු පාස් පේපර්ස් එක මම මේකේ දාලා තියෙනවා. 80 පිටුවේ පළවෙනි ප්‍රශ්නෙට. එදින පාස් පේපර්ස් එක දාලා මේ මම මේකේ තියරි එක කියලා දුන්නා. right? දැන් හරියද? විනාඩියක් හරිද හිතන්න හරිද? හරිද? දැන් චේති හරිද? තේරුණාද ඒක තියරි එක? තේරින් හරිද? තේරුණාද ඒක තියරි එක කියන්න ඕනිද ඔබ? ඔව් සර් තේරුණා. හරි? කාවිංග හරිද? තේරුණා සර්. right. තයිෆා මොකද කියන්නේ? චමෝද් හරි. යශෝදා හරි. right. දැන් අපි යමු ටක් ගන්න මේක ඉවර කරමු. right. උද්දීපතාව හා සමායෝජනය. දැන් මේ සමායෝජන පාඩම තනි පාඩමක් වශයෙන් 11 පන්තියේ උගන්වනවා. right. බලමු ප්‍රතිග්‍රාහක පරිසරයේ ඇතිවන වෙනස් වීම දැනෙන ඉන්ද්‍රියන්. හරිනේ. දැන් ඔබට මං කතා කරන හැඩ ඇහෙනවනේ. ඒතර පරිසරයේ බාහිර පරිසරයේ වෙනසක්. ආනේ ඔබ ඒ හඬ දැනෙන්නේ කනට අන්න ප්‍රතිග්‍රහණය. ප්‍රතිග්‍රාහක. රූප පේන්නේ ඇහැට. එක ප්‍රතිග්‍රාහකයක්. උණුසුම සීත පීඩනීය වේදනාව දැනෙන්නේ හමට. එක ප්‍රතිග්‍රාහක. රස දැනෙන්නේ දිවට. ඒ ප්‍රතිග්‍රාහක සුවඳ දැනෙන්නේ ගඳ සුවඳ නායට. පරිසරයට වෙනස් වීම දැනෙන ඉන්ද්‍රියන්. පංචේන්ද්‍රයන් තියෙන උත්තේජය බලන්න. ප්‍රතිග්‍රාහක සක්‍රිය කරන පරිසර වෙනස් වීමක්. දමාණ්ඩ අපි කියනවා ආලෝකේ නැහැ කියලා. ඒතර මේ දැස කුමටද? අඳුරේදී අපේ ඇස ක්‍රියා කරන්නේ නැහැ නේද? හඬ නැත්තම් කන සක්‍රිය වෙන්නේ නැහැ නේ. දැන් කටියේ මොන හරි නැත්තම් ඔබේ දිවට රස දැනෙන්නේ නැහැ නේ, සක්‍රිය වෙන්නේ නැකද? ඒකට ප්‍රතිග්‍රාහක සක්‍රිය කරන වෙනසක් තමයි අපි උත්තේජයක් කියන්නේ. right? ප්‍රතිචාරය. ඔය පිටතන. දැන් මේ වචන හොඳට තේරලා සාමාන්‍ය එදිනදා ජීවිතේ වෙන් තේරලා
තේරුම් අරගෙන ඊට පස්සේ තමයි හරියට ලියන්නේ ප්‍රතිචාරය. දමන්න මම මෙතන දීලා තියෙන උත්තේජකට ශරීරයේ කොටසක් මගින් දක්වන ප්‍රතික්‍රියාව කියලා නේද? එහෙම ඔබ කටපාඩම් කරලා ලිව්වට හරියන්නේ නැහැ. ඔබ හරිය උත්තරේ දෙන්නේ නැහැ. උත්තේජකද අපි තුමු මෙහෙම සරල උත්තරයක්. දැන් ඉතින් මෙතන කියලා දෙන්නේ මෙහෙම තමයි. දැන් අපි කවුරු හරි ඕගොල්ලන්ගේ අපි තුමු තෙරින් අපි තුමු තෙරින්ගේ කවුරු පිරිනමක් අතින් ඇල්ලුවා. එතරයට අතින් ඇල්ලුවම ස්පර්ශය දැනෙනවා. අන්න උත්තේජයක්. තෙරින් මොකද කරන්නේ? ඒ මත තියන් ඉන්නවද? අත ගස්සලා ඉවතර ගන්නවද? උත්තර දෙන්න ඕනේ. ඒක තමයි හොඳ තේරෙන්නේ. මේක හොඳ පාඩමක්. හරියට තේරුම් ගන්න පුළුවන්. මම හොඳ උදාහරණ දෙන්නේ. අපිම කාවින්ග ගෑල්ලමගේ අතින් ඇල්ලුවා. හරි? කාවින්ගට හිතුණා මේ ගෑල්ලම අත හරි ලස්සනයි අතින් ඇල්ලුවා. හරි. ඊළමයා අත ඉවතට ගන්නවද තියා ගන්නවද? තුතු තෙරින් උත්තර දුන්නේ නැහැ මට දැන්. ඔයාගේ අතින් ඇල්ලුවම් කවුරු හරි ඔයා අත එහෙම තියාගෙන ඉන්නවද අත ඉවතට ගන්නවද? අත ගන්නවා. ඉවතට ගන්නවා. එතකොට ඒක මොකද? ප්‍රතිචාරයක්. අන්න උත්තේජකට ඔයා ප්‍රතිචාර දැක්වුවා. හොඳයි. අල්ලපු දෙන් කමන්නේ නැහැ කියලා අනේ යාගේ අහිංසක ආසාවනි කියලා නිකන් ඉන්නවා. ඒක ප්‍රතිචාරයක්ද? හරි උත්තර හරියට දෙන්නවා තමට තේරෙන විදිය. ඒක ප්‍රතිචාරයක්ද? ඔව් සර්. කාවින්ග කියනවා ඒක ප්‍රතිචාරයක්ද? දැක්කද? තේරින් මොකද කියන්නේ? ඒ කියන්නේ අත ඉවතට ගැනීම ප්‍රතිචාරයක් අත තියන් ඉන්න ප්‍රතිචාරයක්. ඔව් සර්. ඔව් දෙකම ප්‍රතිචාර තමයි. ඔව්. අන්න හරි. ඒතර අත ඉවතට ගැනීම අපි කියනවා උත්තේජයට ඍණ ප්‍රතිචාරයක්. බොහොම හොඳයි. අත නිකන් තියන කවන්නේ අල්ලන්නේ කියලා ඒක ධන ප්‍රතිචාරයක්. දැක්කද? හොඳයි උත්තරේ. අන්නේම තමයි තියෙන්න ඕනේ. දැන් සමහර ළමයින් කෙනෙකු උගන්වනකොට අත ඉවතට ගත්තම ආනික ප්‍රතිචාරයක්. ඒතර අත එහෙම තියන් හිටියොත් එක ප්‍රතිචාරයක් නෙමෙයි කියනවා. නෑ ප්‍රතිචාරයක්. දැන් කවුරු හරි ළමයෙකුට මම අඬ ගහනවා මෙහාට එන්න කියලා. මෙහෙම කියලා අඬ ගහනවා. ඒ ළමයා ළඟට එනවා. අඬ ගහපුවම. ඒක ප්‍රතිචාරයක්. ධන ප්‍රතිචාරයක්. මම මේ අඬ ගහපුවම මෙහෙම කියලා යනවා ඇන්ඩි එහාට. ඒක ප්‍රතිචාරයක්. ඍණ ප්‍රතිචාරයක්. දැක්කද? හරි හොඳ දෙයක්. ඒතර මේ 9 පන්තියේදී ඔය ප්‍රතිචාර ගැන පොඩ්ඩක් කියලා දෙන්න. බලන්න දෙන්නේ ඔබට කියනවා පරිතරයෙන් වෙනස් වීමකට කාරක මගින් දක්වන ප්‍රතික්‍රියාව. දැක්කද? ඉතින් එහෙම තමයි පස්සේ තේරුම් ගන්න ඕනේ. ලියනකොට ලියන්නේ. දැන් ආහාරයක සුවඳ දැනෙනවා. ඒතර උත්තේජයේ සුවඳ. ප්‍රතිචාරයේ කටට කෙලුණනවා. දැක්කද? ඒතර කේට ගන්න තුරින් එක් කරන්නේ. ඒතර උත්තේජකට සරලයේ කොටසක් මගින් දක්වන ප්‍රතික්‍රියා ප්‍රතිචාරය. අපි අත මෙහෙම ඉවතර ගන්නකොට අතේ පේශියෙන් තමයි ඒක වෙන්නේ. අධික ආලෝකයෙන් දැන්නම ඇසවරක් ගල මෙහෙම ගන්නවා. ඒක ආලෝක ඍණ ප්‍රතිචාරයක්. රයිට්? ත්‍රියන ඔබ දන්නවා උත්තේජකට ශරීර කොටස මගින් දක්වන ප්‍රතික්‍රියාව තමයි ප්‍රතිචාරය කියන්නේ. ඒක ග්‍රන්ථියක් හෝ පේශියෙන් බලන්න. විදුලි සැර බැඳුණු සැනින් අත ඉවතර ගැනීම. දැක්කද? විදුලි සැර වැදුනම අත බහම ඉවතර ගන්නවා. නැත්නම් රත් වුණු යමක් අතේ ගෑවුනම අත වහ ඉවතර ගන්නවා. කටුව කකුලට ඇන්නකොට පය වහ ඉවතර ගන්නවා. එක්කොම ප්‍රතිචාර. රයිට්. උද්දීපතාව උත්තේජයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය. දැක්කද? ඒ උත්තේජකට ශරීර කොටස මගින් දක්වන ප්‍රතිචාරය දැක්වීමේ ක්‍රියාවලිය උද්දීපතාවයි. රයිට්. කාරකය ක්‍රියාව කරන එකනේ. උත්තේජයට ප්‍රතිචාර දක්වන ග්‍රන්ථියක් හෝ පේශියක්. සමායෝජන මේ පාඩම මම කියන්නේ ඔය ටිකම තදින් ඔබට ස්නායු පද්ධතියේ ස්නායු ටිකම ගන්නවා. සමායෝජනය නැත්නම් උත්තේජයට ප්‍රතිචාර දැක්වීමට විවිධ ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණය. එනම්
ප්‍රතිග්‍රාහක කාරක අතරත් අවයව ඉන්ද්‍රියන් අතරත් ඇති සම්බන්ධය සමාජයට දායක වන්නේ ස්නායු පේශියා හෝමෝන. right? චුට්ටක් මම මෙතන ඇදලා පෙන්නන්න පොඩ්ඩක්. සමාජයෙන් දක්වන්නේ ස්නායු නැත්නම් හරි ප්‍රතිද දීලා පේශියෝ හෝමෝන. හෝමෝන ගැනත් ඔබට තදින් උගන්වන්නේ 11 පන්තියේ. right? දැන් මේ කාලේ මම උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් මේ අත නම් තියෙන්නේ මේ අත නම් තියෙන්නේ බලන්න. හරි? මෙතන තියෙනවා හරි. මෙතන තියෙනවා ස්නායු. දැන් මේ අතින් කවුරුරි කට්ටකින් ඇනුණා. මේ කටුගේ ඇන්නුම ඒ සම්බන්ධ පණිවිඩයක් කරනවා. පණිවිඩයක් අරන් එනවා. අරන් ගිහලා මේ සුසුම්නාව කොඳුයට පෙර දිගේ මේ පණිවිඩේ විග්‍රහ කරලා එනවා මෙතන පේශි වලට. මෙතන තියෙන කංකාල පේශි. ඔය දැකලා තියෙනවා මෙතන මම 10 පන්තියට කියලා පෙන්නලා තියෙනවා. මෙතන තරම් කංකාල පේශි. ආන්නේ පේශිලෙන් තමයි නම ලගන්නේ. එතකොට සමාජිතිනේ කියන්නේ මේ පණිවිඩ කිරීම එකකින් ප්‍රතිග්‍රාහක කාරක අතර පණිවිඩව මාරුවා. හරි? උත්තේජන ප්‍රත්‍යාව දැකීමට විවිධ ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණය ඒ ඇති. ඒක හරියට අපි 11 පන්ති දෙන්නා. උත්තේජයට ප්‍රත්‍යදක ජීවීන්. ප්‍රතිචාරය උත්තේජ දෙසරනම් ධනපත්‍යාරයක්. මම අර කිව්වේ. අතින් අල්ලපුවම නිකන් ඉන්නම් ධනපත්‍යාරයක්. ඉවතර ගතුරු ඉන්න. හරි? බලන්න. ප්‍රතිචාරයේ උත්තේජයට විරුද්ධ නම් රියන. දැන් බලන්න රැට ලාහපු පත්තු කරපුවම ඉටිබන්ධ පත්තු කරව කුමියෙන් එනවා. සමහර කුමියෙන් ආලෝකයට ධනපත්‍යාරයක්. ඒකනේ අර ගොවියෝ අර තමන්ගේ ගොයම ආරක්ෂා කරන්න කුමියෙන්ගෙන් රැට කුඹුරු අසල ගිනිමැල් ගහනවා. ගිනිමැල් ගහපුවම කුඹුරේ අර වී කන වී වල හිල් විදින යුස බොන ඒ ක්‍රමින් ඔක්කොම එනවා ගිනිමැලේට. අන්න රැකද පෞරාණික ක්‍රම ධනපත්‍යාරය වරයි. සමහර ක්‍රමින් ආලෝකයේ දෙසරෙනවා. සමහර ක්‍රමින් ආලෝකයෙන් ඉවතට යනවා. දැන් නිදුකුඹ සාක බලන්න. ස්පර්ශ කරපොම ටග්ගල ඇකිලෙනවා. ස්පර්ශර ඍණපත්‍යාරයක්. ආලෝකය ඇතුළේ නිදුකුඹ සාක පත්‍ර දිගෑරනවා. ධනපත්‍යාරයක්. රැට නිදුකුඹ පත්‍ර නිදා ගන්නවා. රනිල කුලී සාක හැම එකම ඒ කියන්නේ නිදුකුඹ තෝර මාර ඈල කඩල මුම් පරිප්පු සියඹල කතරමුංග මුරුංග හැම පත්‍රයක්ම රැට නිදා ගන්නවා. ඒ කියන්නේ ආලෝකය නැතුණා මේක ඍණපත්‍යාරයක් දක්වන්නේ. මන් දීලා තියෙනවා රනිල කුලී සාක වෙදී පත්‍ර හැකිදී ඒ අඳුරට ඍණපත්‍යාරය. දැන් පැහැදිලි. මේ ටිකක් ඔබට ඒවා දීලා තියෙනවා. right? ඒ වගේම බලන්න ගස් 10 පන්තු ගාතර ගොඩක් මේකේ වල ආලෝකයේ දෙතර තමයි කඳ වැඩෙන්නේ. ආලෝකයේ ධනපත්‍යාරයක්. හරි ආවර්ති චලන කියලා 10 පන්තු ගල 9 පන්තු ගල තුනෝ. හැබැයි 10 සහ 11 දී උගන්වන්නේ නැහැ. දැන් චලන උගන්වන්නේ නැහැ. right? ඒතර මුල ආලෝකයෙන් බැහැරට යන්නේ. ඒතර ඍණපත්‍යාරයක්. මුල ගුරුත්වය දෙසට යන්නේ. ගුරුත්වයට ධනපත්‍යාරයක්. right? දැන් ඒ ටිකත් ඔන්න ඉවර වෙන්න ළඟයි. පරිවෘත්‍ය ක්‍රියා බලන්න. මේ සියල්ල ඔබට පරිවෘත්‍ය ක්‍රියා කොටසක් එනවා ඉස්සරහට. ජීව සෛල තුල සිදුවන රසන ප්‍රතික්‍රියා සියල්ලම එකතුව. දැන් ශ්වසනය අපේ වෙන්නේ පෙනහැල්ල නෙමෙයි සෛලවල පරිවෘත්‍ය ක්‍රියාවක්. ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාකවල සෛලවල වෙන්නේ. ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා අක්මා සෛලවල. ඒ ඔක්කොම රසායන ප්‍රතික්‍රියා. බහිස්රාව කියන්නේ පරිවෘත්‍ය ක්‍රියාවලදී නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන එක. සතුන්ගේ බහිස්රාව අවයව පළ වකුගඩු වලින් මුත්‍ර යන්නේ. ඒවැය තියෙනවා ජලයේ යූරියා යුරික් අම්ලයේ ලවණ ක්‍රියටින්. මේවා ඔබට මුත්‍ර පද්ධතිය උගන්වනකොට බලන්න 11. දැන්ට මේවා දැනගන්න සම දහඩිය පිට වෙන්නේ. ඒකෙත් දෙනවා ජලයේ ලවණ යූරියා. ඒ කියන්නේ
ඔබ දහඩිය පොඩ්ඩක් තමන්ගේ දහඩිය පොඩ්ඩක් කරලා දරුවලන් දෙව කාලා ලුණු රහයනවා. හරි? එතකොට ඒකේ තියෙනවා ඒවා. පෙනහළු වලින් ප්‍රාශ්වාස වාතය ඒකේ ජල වාෂ්පයේ කාබන් ඩයොක්සයිඩ්. සාකොළ බයිස්රාවයේ අවයව තමයි පූටිකා. ඔබට කලින් කිව්වා පූටිකා ගැන සිදුරු පත්‍රවල තියෙනවා සිදුරු ඒවා ප්‍රභාස්වංශයේදී ඔක්සිජන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් ජලයේ පිටිනවා. right? වා සිදුරු කඳේ තියෙනවා තැන් තැන් වල පැලිච්ච තැන්. වා සිදුරු ඒවයි ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් පිටිනවා. right? මේ චුට්ට මේ දෙන්නේ ඉබේ ටික දැනගන්න තියෙන්න ඕනේ. චලන ඔබ දන්නවා ජීවීන් චලන වෙනවා. ප්‍රධාන සතුන්ගේ අවශ්‍යතාව තමයි ආහාර පාන. ආහාර පාන ලබා ගන්න යනවා. ආරක්ෂාවට දුවනවා. සහකරුවෙක් සහකාරියක් හොයාගන්න. ප්‍රධාන අවශ්‍යතාව තුනකනේ. කෑම බීම හොයාගන්න, ආරක්ෂා සලස ගන්න, යෝගිම ප්‍රජන්‍ය. යෝගිම ටියුෂන් යන්නේ නැහැ. නෑදෑ බලන්න යන්නේ නැහැ. shopping යන්නේ නැහැ. ඒ ඔක්කොම කරන්නේ මිනිහානේ. අනිත් හැම ජීවියෙකුටම ජීවිතයේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවය ඊටම සුළුයි. ටිකයි, ස්වල්පයි. අපි ඥාතීන් බලන්න යනවා. shopping යනවා. පන්ති යනවා. පන්සල් යනවා. පල්ලි යනවා. කෝවිල් යනවා. ආගමික දේවල් කරනවා. මේ කිසි දෙයක් වෙන කිසිදු ජීවියෙකුට නැහැ. ප්‍රධාන අවශ්‍යතාව තුනක් තියෙනවා. ප්‍රජනනය, ඊට පස්සේ ආහාර පාන හොයාගන්න, ආරක්ෂා සලස ගන්න තමයි යහට මෙහාට යන්නේ. යෝගිම සහකවලත් චලන වෙනවා. ඒතර ගස්සීමේ දුවන්නේ නැහනේ. ගස්සීමේ දුවනම් තමන්ගේ වත්තේ තියෙන පොල් ගස්, අඹ ගස් දැම්බල් දාලා මදින්න වෙනවා. ඒ කඳවල් දික් වෙනවා. මුල දික් වෙනවා. මල් පිපෙනවා. ඒවත් චලන තමයි. හරි? ඒතර ඔබ බලන්න මේවා බොහොම තොග පිටින් උගන්වන උසස් පෙළ සංකීර්ණ ඒක සෛලිකයන් බම දේවල් දැන් සෛල ඉන්දිකා තියෙන මයිටොකොන්ඩ්‍රියම් ගොල්ගිදිය ඒව චලනය ගන්න පුළුවන්. චලන සඳහා උපයෝගී වෙනවා ඒක සෛලිකයන්ගේ පක්ෂම පැරමීෂියම් මතක ඇති. කෙන්දි කෙන්දියම ව්‍යාජ පාද ඇමීබගේ කශිකා තිරක් ලැබිට මොනස් යුග්ඩිනාගේ. බහුසෛලිකයන්ගේ චලනයට පේශි පාද දේ කොටස්. ජීවීන්ගේ චලන සහ උත්තේජය එක්වාලෝකයේ අඳුර රසායනික ගුරුත්ව බලසේ ගුරුත්වාකර්ෂණ බලයේ තාපය කම්පන ස්පර්ශය. හරි? ආයිමත් දෙතර උත්තේජය දෙතරණක ධන විරුද්ධ ඍණ. right. සාකවල චලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් වර්ධක චලන 10 9 පන්ති ගන්නවා ආවර්තී චලන. සාකේ කඳ ආලෝකයේ දෙසරත් ගුරුත්වයට විරුද්ධව චලිත වෙනවා. මේ සා කඳේ ධන ප්‍රභාවර්ති දෙස ඍණ ගුරුත්වාවර්තන. ඒවා ඉගෙනනුවානේ 9 පන්තියේ ධන ප්‍රභාවර්ති ප්‍රභා කියන්නේ ආලෝකය. ආලෝකයේ දෙසට සාක කඳ යන්නේ. ඍණ ගුරුත්වාවර්ති ආලෝකයෙන් බැහැරට මේ කඳ ගමන් කරන්නේ. ඒක ඍණ ගුරුත්වාවර්ති right. මුල ඒ කියන්නේ පැත්ත මුල ධන ගුරුත්වාවර්ති. ඍණ හරි ගුරුත්වාවර්ති වෙනවා කඳ right බලන්න කියලා ඒවල ලේසි. දැන් කරවිල වැටකුළු පතෝල වල පහුරු ධන ස්පර්ශාවර්ති චලන පින රූප ස්ථානේ බලන්න දෙවෙනි රූපේ. දැන් කරවිල වැටකුළු පතෝල වල මේ තියෙනවා පත්‍ර මෙම ක්‍රේල් එකක් එනවනේ. ඒ ක්‍රේල් එක ආධාරකේ වටේ වෙදිලා ගහ උස්සේ යනවනේ. ආනේ ඒවට කියනවා පෞරු කියලා. ධන ස්පර්ශාවර්ති. දම්බලස් වගේ සාක, බෝන්චිමය වගේ සාක වල කඳ බොම සුනම්යයි ආධාරකේ වටේ වෙලිලා යනවා නේදම. ආධාරකේ වටේ වෙලිලා තමයි යන්නේ. මුළු කඳම ධන ස්පර්ශාවර්ති. right? ඒ වගේ සාමාන්‍ය සාක කඳන් මුල හැම මෙහෙම පොළොව තුරට යනකොට මෙහෙම බාධාව තිබුණොත් ඒ බාධාවෙන් නිවතට ගිහිල්ලා ආය යන්නේ. කඳ සහ මුල සාමාන්‍යයෙන් ඍණ ස්පර්ශාවර්ති දක්වන්නේ. අවර්ධක චලන. මං කියවේ නිදුකුඹ සාක
වල හරි වර්ධනයක් නෙමේ ස්පර්ශ කරමම පත්‍රය ඇකිලෙනවා ඒවට කියන්නේ සන්නමන චලන කියලා හරි ඒකේ රණ්ඩු කුලී සාකරයට ඇකිලෙනවා නිද්‍රා සන්නමන ඒවා 9 පන්ති උගල තුනා පාරණ සිලබස් එකේ මේවා ගොඩක් ඉගෙනනවා 11ට දැනු ගලන්නේ නැහැ හැබැයි උසස් පෙළ තියෙනවා ඒලේසි ටික 9 වර්ධනය හා විකසනය ඒක ශෛලිකයන්ග බලන්න සෛලේ ප්‍රමාණය වෙයි තනි සෛලේ තියෙන සයිස් එක වැඩි වෙනවා පරිමාව වැඩි වෙනවා ස්කන්ධය වැඩි වෙනවා හැබැයි බහු ශෛලිකයන්ගේ ශෛල බෙදි ශෛල ගාන වැඩි වෙනවා ශෛල විකසනය කියන්නේ යම් කෘත්‍යයක් සඳහා ශෛල සංකීර්ණත්වය වැඩි වෙනවා බලන්න ඒකේ විකසනයේ පියවරවල් අප්‍රතිවර්ත ලෙස ප්‍රමාණය වැඩි වීම ඒ කියන්නේ දැන් ශෛලයක් අපිටම දැන් ඉලාස්ටික් රබර් වගේ ඇද්දොත් ඇදෙනවනේ අතෑරියොත් මුල් තැන්ටිනවා ඒක කියන ප්‍රතිවර්තයි කියලා දැන් කම්බියක් ඇද්දොත් ඇදුනා අතෑරියොත් මුල් තැන්ටිනවා එන්නේ නැහැ ඒක අප්‍රතිවර්තයි එහෙනම් ශෛලයක වර්ධනයේදී විකසනයේ පියවර මුලින්ම අප්‍රතිවර්ත ලෙස ශෛලයේ පරිමාව වැඩි කරගන්න හරි හරි ඊට ශෛල බෙදෙනවා විභාජනය ඊට ශෛල බෙදෙනවා බෙදි විභාජනය ඊට විශේෂණය වෙනවා යම් කෘත්‍යයකට ශෛලයේ සැකස්ම වෙනස් කර ගන්නවා මම